දැනටමත් ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ මාසේ 23 වෙනිදා මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති වලට එරෙහිව මේ ජනපීඩක ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් ජනතා විරෝධයක් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි කලිනුත් ජනමාධ්‍ය හරහා මේක දැනුවත් කළා. මේ ආණ්ඩුව අපේ රටේ ජනතාව මත අධික බදු බරක් පටවලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් ලෙස බඩු මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම මේ ආණ්ඩුව ජනතාව මත දඩබර පටවලා තියෙනවා, දඩ ගහමින් ඉන්නවා. අපේ රටේ ආර්ථිකය බිඳුවට වටලා මහජන මුදල් නාස්ති කරමින් ඒ බිඳ වැටිච්ච ආර්ථිකයේ බර අනුකම්පා විරහිත ලෙස ජනතාව මත පටවමින් ඉන්න එක තමයි ආණ්ඩුව කරමින් යන්නේ. ඒ නිසා මෙතරම් විශාල ආර්ථික අමාරුකමක් තිබෙද්දිත් ආණ්ඩුවේ නාස්තිය, දූෂණය, වංචාව අඩු කරන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒ නිසා මෙන්න මේ ජනපීඩක ආණ්ඩුවට එරෙහිව බදු බර වැඩි කරන, බඩු මිල වැඩි කරන ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්තියට එරෙහිව අපි කල්පනා කරා දැවැන්ත උද්ඝෝෂණයක්, ජනතා විරෝධයක් පළ කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි 23 වෙනිදාට මේ විරෝධය යොදාගත්තේ. මේ වෙනකොට අපි දැනට මේ පිළිබඳව විශාල දැනුවත් කිරීම් ගණනාවක් කරලා තියෙනවා. අපි සංවිධාන රැසක් එක්ක සාකච්ඡා කරා මේ පිළිබඳව. වෘත්ති සමිති සමග, ගොවි සංවිධාන සමග, ඒ වගේම දීවර සංවිධාන සමග සාකච්ඡා කළා මේ විරෝධය සාර්ථක කරගන්න. දැනටමත් ඉතා හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. මෙම විරෝධතාවයට ලංකාවේ වෘත්ති සමිති රැසක් සහභාගී වෙන බව දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශේ, පෞද්ගලික අංශේ, වතු ක්ෂේත්‍රයේ සමිති රැසක් මේ විරෝධයට තමන්ගේ සටන් පරත් රැගෙන එන බවට දන්වලා තියෙනවා. ඒ වගේම ගොවි සංවිධාන, දීවර සංවිධාන රැසක් මේ විරෝධයට සහභාගී වෙනවා. ඒ වගේම පහුගිය කාලේ අපි ජනතාව දැනුවත් කරා මේ විරෝධතාවය පිළිබඳව ජනතාවතර පත්‍රිකා බෙදුවා. අපි හැම නගරයකම පත්‍රිකා බෙදුවා. අපි යාපනයේ පවා අපි යාපනයේ පත්‍රිකා බෙදුවා. ඉතින් හැම තැනකම ජනතාවගේ ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. මොකද මේ ආණ්ඩුවේ පීඩාවට ජනතාව ලක් වෙලා තියෙන නිසා හැමදෙනාම මේ උද්ඝෝෂණයට මේ ජනතා විරෝධයට කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා අපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් විසඳුම් කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි නැවතත් අපේ රටේ ජනතාවට ඒ වගේම විවිධ සංවිධාන සියල්ලට ආරාධනා කරනවා. අපි වෙන වෙනම ඉඳලා කරන විරෝධතා වලින් ආණ්ඩුවකට බලපෑමක් කරන්න බෑ. ඉතින් අපි කවුරුත් දන්නවා ගොවි ජනතාව වෙනම විරෝධතා පළ කරනවා තමන්ගේ ප්‍රශ්න වලට. වැඩ කරන ජනතාව වෘත්ති සමිති වෙනම විරෝධතා පළ කරමින් ඉන්නවා. පරිසර සංවිධාන වෙනම විරෝධය පළ කරමින් ඉන්නවා. ඊට අමතරව ජනතාව ගත්තමත් කඩේදී, බස් එකේදී, දුම්රියේදී යන තැන්වලදී මේ ආණ්ඩුව විවේචනය කරන විරෝධය පළ කරනවා. නමුත් එවැනි හුදකලා විරෝධතා වලින් ආණ්ඩුවට කරන්න පුළුවන් බලපෑම ප්‍රමාණවත් නැහැ. නිසා අපි හිතනවා මේ සීළු බලවේග එකතු වෙලා දැවැන්ත විරෝධයක් බඩපත් කරොත් එහෙම කිසියම් බලපෑමක් ආණ්ඩුවට කරන්න පුළුවන් කියලා. නිසා ඒ බලපෑම හරියට කරන්න, ඒ බලපෑම නිවැරදිව කරන්න, ඒ බලපෑම අනාගත ජයග්‍රහණයක් වෙනුවෙන් පෙළගස්ස ගනිමින් බලපෑම් කිරීම ආරම්භ කරන තමයි අපි මේ විරෝධයේ සූදානම් කළා. ඒ නිසා 23 වෙනිදා මේ විරෝධයට සිළු දෙනාම සහභාගී වෙන්න කියලා අපි නැවතත් මේ හැම දිනකටම ආරාධනා කරලා තියෙනවා. අපි ඒ වගේම කල්පනා කරනවා දැන් මේ අපි 23 වෙනිදා ආරම්භ කරන මේ විරෝධතා ව්‍යාපාරය මෙතන නතර කරන්නේ නැතුව දිගට කරගෙන යන්න ආණ්ඩුවට එරෙහිව, ඒ වගේම ඒක විරෝධතා ව්‍යාපාරයකට සීමා කරන්නේ නැතුව මේ සඳහා එකතු වෙන සියලු බලවේග දෙවන්ත ජනතා බලයක් නිර්මාණය කිරීම දක්වාත් පෙළගස්සන්න අපි කල්පනා කරලා තියෙනවා. අපි හිතනවා මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති වලට එරෙහිව මේ ජන විරෝධී ආණ්ඩුවට එරෙහිව එකතු වෙන ජනතාව ඉන් නතර වෙන්නේ නැතුව මේ ආණ්ඩු පරාජයටපත් කරලා වඩා යහපත් පාලනයක්, ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම දක්වා ගමන් කළ යුතුයි. ඒ සඳහාත් මේ ජනතාව පෙළගැස්විය යුතුයි කියලා. මොකද විශේෂයෙන් මේක අපි කියන්නේ දැන් අපේ රටේ දේශපාලන මේ වෙලාවේ ගත්තොත් අපි දකින්න දේ තමයි විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. බාරකාර ආණ්ඩුව හදන කතා කරනවා, ජනාධිපතිතුමා අපේක්ෂක තෝරනවා, පොදු අපේක්ෂක හොයනවා, විවිධ පුද්ගලයෝ තමන් අපේක්ෂකයල් කියන පටන් ගන්න තියෙනවා. ඒ නිසා දේශපාලන ව්‍යාකූලත්වයක් පෙනෙමින් තියෙනවා. ඒකට හේතුව තියෙන දේ තමයි අපේ රටේ දේශපාලන අනාථ කණ්ඩායමක් ඉන්නවා, අනාථ වෙච්ච අය. පරාජයටපත් වෙලා අනාථ වෙච්ච අය ඉන්නවා, බලය අරගෙන පවත්වාගෙන බැරුව අනාථ වෙච්ච අය ඉන්නවා. ඒ දේශපාලන අනාථයන් රටේ ප්‍රශ්න පැත්තක දාලා රටේ ප්‍රශ්න වෙනුවට මේ තම තමන් මුණ පාලා තියෙන ප්‍රශ්න පදනම් කරගෙන ඒවට විසඳුම් හොයන්න තම තමන්ට ගැලපෙන ආණ්ඩු හදන්න බලය ගේන්න උත්සාහ කරමින් ඉන්නවා. දැන් අපි දන්නවා කවුරුත් මේ වෙලාව ගත්තමත් ඔය පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා මේ මහින්ද රාජපක්ෂ නොවන රාජපක්ෂ කෙනෙක් බලයට ගෙන උත්සාහ කරන පිරිසක් ඉන්නවා.
මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපති වෙන්න බෑ මේ නීතියට අනුව. ඒ නිසා මහින්ද රාජපක්ෂ නොවන රාජපක්ෂ කෙනෙක් බලයට ගෑල්ලා ඒක හරහා Tamanට වරප්‍රසාද වරදාන ඇමති තනතුරු ලබා ගන්නයි Tamanට වැටලා තියෙන අනිවාර්යෙන් හිර යන සිද්ධ නඩු ටික බේර ගන්නයි උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ගම්මන්පිල මහත්තයලා විරවංශ මහත්තයලා මේ දත කන්නේ ඒකට මිසක් ජනතාවගේ ප්‍රශ්න දන්නේ නෙවෙයි. මොකද ඇත්ත ප්‍රශ්න තියෙන්නේ ජනතාවට වඩා ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට. ජනතාවට තියෙන ආර්ථික බර, ආර්ථික අමාරුකම්, ආදායම් මාර්ග නැතිකම, බදු බර, බඩු මිල ජනතාවගේ ප්‍රශ්න. ඒගොල්ලන්ට ප්‍රශ්න ඒව නෙවෙයි. ඒගොල්ලන්ට බඩු මිල අදාළ නැහැ. බදු බර අදාළ නැහැ. ආර්ථික ප්‍රශ්න ඒගොල්ලන් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ තමයි ආණ්ඩු කරන කාලේ හොරකම් කරා නඩු වැටලා තියෙනවා. නඩු හැමින් යනවා. ඒ සමහර නඩු ඔප් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නඩු ඔප් වෙලා හිර යන්න කලින් ආණ්ඩුවක් මාරු කරගත්තොත් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා. ඒකට ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්න. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ නොවන රාජපක්ෂ කෙනෙක් හොයන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ ඇත්තම අනිත් පැත්තෙන් අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ගත්තම එතුමා උත්සාහ කරන්නේ මොකටද? මේ ප්‍රශ්න කතා කරන අස්සේ මෙතුමා උත්සාහ කරන්න වෙන එක නෙවෙයි. නාමල් රාජපක්ෂ මහත්තයාට කොහොමද පාර කපන්නේ කියලා. ඊළඟ නායකත්වයට නාමල් ගේන්න කොහොමද කියලා තමයි මහින්ද මහත්තයා කල්පනා කරමින් ඉන්නේ. රටේ ජනතාවට සිද්ධ වෙන ප්‍රශ්න පිළිබඳව රටේ ජනතාවගේ ගැටලු පිළිබඳව නෙවෙයි එතුමාගේ මූලික අරමුණ තියෙන්නේ මූලික අවධානය තියෙන්නේ නාමල් රාජපක්ෂ මහත්තයා කොහොමද ඊළඟ නායකත්වයට ගේන්නේ කියලා. මම දැන් අපි කවුරුත් දන්නවා ඉන්දියාවේ එතුමා කරපු සංචාරෙදිත් ඉන්දියාවේදී එතුමාගෙන් ප්‍රශ්න කරලා පස්සේ මාධ්‍යවේදීන් නාමල් ගැන එතුමා කිව්වේ මේ තියෙන නීතිය නිසා නාමල්ට මේ පාර චන්ද්‍ර ඉල්ලන්න බෑ කියලා ජනාධිපතිවරන්ට. වයස මදි කියලා. ඒ නිසා ජනාධිපති චන්ද්‍ර ඉල්ලන්න වයස හැදෙනකන් නාමල්ට වයස එනකන් මේක රැක ගැනීම තමයි එතුමාගේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම අපි කවුරුත් දන්නවා ඒගොල්ලෝ බලයට ආවයි කියලා මේ ප්‍රශ්නට උත්තර හම්බෙන්නේ නැහැ. මොකද ඔය බලයට එන්න හදන දරුවෝ බලයට ගෙන්න හදන අයට අපේ රට පිළිබඳව තියෙන අවබෝධය කොච්චරද කියලා අපි දැක්කම අපි මාධ්‍යවේදීන් දෘෂ්ටිවන්තත් වෙන ඕනකම තියෙන මේ ප්‍රශ්න අහලා මේ බෝල්කම ඉස්කම ප්‍රදර්ශනය කෙරෙව්වට අපි දැක්ක අවස්ථා කීපයකදීම මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිකම ගා අවුරුදු 9ක් මුදල් ඇමතිකමත් කරා. හැබැයි මාධ්‍යවේදී ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මේ රුපියල කඩාවැටීමේ හේතුව මොකද්ද කියලා එතුමාට පැහැදිලි කරන්න බැරි වුණා. ඒ නිසා තමයි එතුමා එක පැත්තක බලන විරංශ මහත්තයා හිටියා අහලා වැඩක් නැහැ අනිත් පැත්ත බලලා ඊට පස්සේ පිටිපස්සේ ඉඳලා තමයි හිටපු මහ බැංකුවේ අධිපතිතුමා කබ්‍රාල් මහත්තයා කනට කරලා මොනවා හරි කිව්වේ. ඒක තමයි උත්තරයක් දුන්නේ. එතකොට රුපියල කඩාවැටෙන වෙයි කියලා කයෙන්වත් අහනතු කියාගන්න බැරි කෙනෙක් රටේ ආර්ථිකය හදන්න බාර ගන්න හදනවා රට හදන්න. ඊට පස්සේ ආයෙ හොවට පස්සේ කොහොමද රුපියල කඩාවැටෙන එක නවත්තන්නේ ගොඩ ගන්න කිව්වට පස්සේ කිව්වේ තමයි අපිට දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා. කියාගන්න බැරුව ඉන්නේ. එහෙම දන්නේ නැහැ. අවබෝධයක් නැහැ, අධ්‍යයනයක් නැහැ, ඕනකමක් නැහැ මොකක් හරි කියලා බලය ගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ වගේම අපි දැක්කා ඔය උතුම් හිමි කුමාරලස දැන් ඔය ඉන්න නාමල් රාජපක්ෂ මහත්තයා ඒත් මාධ්‍යවේදික ආර්ථිකය යනකොට පස්සේ ආර්ථිකයේ ප්‍රතිපත්ති මොකද්ද හදන්නේ කොහොමද කියලා තුමා කිව්වා තමයි අපේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඔක්කොම දන්නේ බන්දුල ගුණරත්න මහත්තයා එතුමා තමයි බාර වෙන්නේ එතුමෙන් අහන්න කියලා කිව්වේ. ඉතින් මාධ්‍යවේදීන් නැවත ප්‍රශ්න කරා එතුමාගෙන් අහන්න එක හරියද ඔබතුමාත් කියන්නේ කියලා. නෑ එතුමා තමයි ඔක්කොම දන්නේ එතුමෙන් අහගන්න කියලා කිව්වා. එතකොට දැන් එතුමා ඇරෙන්න කවුරක්වත් දන්නේ නැද්ද මේ පක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ගැන? එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තියත් අපි දන්නවා. රුපියල් 2500කින් පවුලකට ගන්න පුළුවන් කියලා ප්‍රතිපත්ති හදලා කිව්වෙත් එතුමා බන්දුල ගුණරත්න මහත්තයා. එතකොට දැන් නාමල්ලා බලය ගන්නේ හිතන් ඉන්නේ අඩු ගානේ ඒ ප්‍රශ්නයක් අහුවට පස්සේ ආර්ථික ගැන උත්තරයක්වත් දෙන්නේ නැතුව. ඊට පස්සේ ඒකට විසඳුම මොකද්ද කියලා ඊට පස්සේ කිව්වේ විසඳුමට කිව්වේ තමයි ඒක අපේ පොතේ තියෙනවා කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශන තියෙනවා. පොත බලන්න කියලා කිව්වේ. ඉතින් මම මතක් කරේ. ඒ නිසා එවැනි අධ්‍යයනයක් නැති අවබෝධයක් නැති දැනුමක් නැති අය ජනතාව රවට්ටමින් උත්සාහ කරමින් ඉන්නවා මේ ආර්ථික අර්බුද පාවිච්චි කරලා ජනතාවගේ පීඩාව පාවිච්චි කරලා ජනතාවගේ පීඩාවෙන් මුදවන මගක් වෙත යොමු කරන වෙනුවට ජනතාවගේ පීඩාව පාවිච්චි කරලා තමන්ට බලය ගන්න තමන්ට රජ වෙන්න දරුවෝ රජ කරගන්න නැත්තම් රජෙක් කනලා ඒ රජා සේවනයේ තමන්ට වරප්‍රසාද ගන්න පාරක් කපා ගන්න මේ අර්බුදය මේ தත්ත්වය පාවිච්චි කරන උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා තක්කඩි කණ්ඩායමක් ඉන්නවා දේශපාලන අනාථ කණ්ඩායමක් ඉන්නවා අපි හිතනවා අපේ ජනතාව ඒ අයගෙන් ප්‍රවේශම් යුතුයි කියලා. ඊට අමතරව අපි දන්නවා දැන් මේ දවස්වල පහුගිය දවස්වල ඔය බාහිර ආණ්ඩු කතාවකුත් ගියා. ඒ වගේම ඔය දේශපාලන දැන් ඉන්නවා කණ්ඩායමක් දේශපාලනෙන් පැත්තකට වීසි වෙලා. අගමැතිවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්න ගිහිල්ලා ඒක සම්මත කරගන්න බැරි වෙලා ආණ්ඩුවෙන් එළියට බයින් සිද්ධිච්ච කණ්ඩායමක් ඉන්නවා. කලින් 16ක් හිටියා දැන් 16 වට අඩුලා ඉන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ මොකද්ද කරන්න කියලා. ආණ්ඩුවකුත් නැහැ මන්ත්‍රීපාල මහත්තයා ගාව නිකන් ඉඳලා වැඩකුත් නැහැ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට නිකන් ගියාට පිළිගැනීමක් නැහැ. හම්බෙන්නේ පිටිපස්සෙන් පුටු. නිසා ඒගොල්ලන්ට පොඩි ඉස්සරහ පුටුවක් ඕනලා තියෙනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලන්ට අවස්ථාවක් හැදෙන දේශපාලන ක්‍රමය මොකද්ද?
රට හදන ක්‍රමය නෙවෙයි. ඒගොල්ලෝ කල්පනා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයා එකතු කරලා ආණ්ඩුවක් හදාගත්තොත් කපුකමක් කරලා එතකොට Tamanට අවස්ථාවක් ලැබෙයි කියලා. නිසා ඒගොල්ලෝ ඒකට හේන මවනවා. ඒ වෙනුවෙන් ප්‍රවෘත්ති හදනවා. ඒ જાති කතාන්දර කතා කරමින් ඉන්නවා. ඒගොල්ලන්ටත් මේ ජනතාවගේ ප්‍රශ්න අදාළ ප්‍රශ්න නෙවෙයි. ඉතින් මේ විදිහට මේ එක එක කණ්ඩායම් දේශපාලනේ අනාථ වෙච්ච දේශපාලනේ අනාගතයක් දකින්න බැරි අය පරාජයටපත් වෙච්ච අය තමන්ගේ පරාජයෙන් ගොඩ එන්න තමන්ගේ අසරණකමෙන් ගොඩ එන්න ක්‍රම කල්පනා කරනවා මිසක් ජනතාවගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ මේ ජනතාවගේ පීඩාවන් ප්‍රශ්න අර තමන්ගේ පටු අරමුණු වෙනින් යොදා ගැනීමෙන් ජනතාව රවට්ටමින් ඉන්නවා. අපි හිතනවා අපේ රටේ ජනතාව මෙන්න මේ රැවටීම මේ උගුල් වලට අහු වෙන්නේ නැතුව එකෙන් මිදලා හැබැයි දේශපාලන තෝරගැනීම සඳහා දැක්මක් තිබිය යුතුයි කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්ත අපි දකිනවා එක්සත් ජාතික පක්ෂය අසමත් වෙලා තියෙන මේ රටේ. සම්පූර්ණයෙන් අසමත් කියලා ඔප්පු කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අද කරන්නේ මොකද්ද කියන්නේ මොකද දන්නේ නැතුව ඉන්නේ. අපි දන්නවා එක්තරා කාලයක එක්සත් ජාතික පක්ෂය පිළිබඳව මිත්‍යාවක් හදලා තිබ්බ එක්සත් ජාතික පක්ෂය තමයි ආර්ථිකය හදන්න හොඳම දක්ෂෝ ඉන්නේ කියලා. ඒ UNP ආණ්ඩුවක් ආවොත් මේ ආර්ථිකය නියමයට හැදෙනවා කියලා තමයි නිකන් මත හදලා තිබ්බේ. හැබැයි දැන් ඔප්පු කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ආර්ථිකය හදන්න බෑ. අඩු ගානේ මේ කඩාවැටෙන රුපියල කඩාවැටෙන කලක් කරන්න බෑ කියලා. ඊළඟට එක්සත් ජාතික පක්ෂ දිගටම පෙනී හිටියේ මොකක් සඳහාද? ඒගොල්ලෝ පෙනී හිටියේ සම්පූර්ණ විවෘත ආර්ථිකය වෙනුවෙන්. නිදහස් ආර්ථිකයක් වෙනුවෙන් පෙනී හිටියේ. අපේ රටේ ආර්ථිකය විවෘත කිරීම වෙනුවෙන් පෙනී හිටියේ. එහෙම පෙනී හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හදිස්සියේ කියන විපරදා දැන් අපි නිෂ්පාදන ආර්ථිකයට මාරු වෙන්න ඕනයි කියලා. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනයි කියලා. අපි දන්නවා මේ කතාව කියන්නේ බොරුවට. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න කිසිම ඕනකමක් එක්සත් ජාතික පක්ෂයට නැහැ. කිසිම සැලැස්මක් එක්සත් ජාතික පක්ෂයට නැහැ. එක්සත් ජාතික පක්ෂය තාමත් ඉන්නේ නව ලිබරල් වාදී අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය තුල. එක්සත් ජාතික පක්ෂය මේ අරුබුදෙත් පාවිච්චි කරන උත්සාහ කරමින් ඉන්නවා තමන්ගේ ප්‍රතිපත්තිය සාධාරණ කරගන්න. මොකද්ද? ඒගොල්ලෝ කියන තමයි අපි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන නිසා අපි ප්‍රතිඅපනයන දිර ගන්න ඕන කියලා කියනවා. ප්‍රතිඅපනයන. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. වෙන රටවල නිෂ්පාදන ලංකාවට ගෙනල්ලා නැවත අපනයන කිරීම සඳහා තමයි මේ කතා කරන්නේ. ඒතකොට ඒක ගැලපෙන්නේ මොකක් එකද? මේ ආයේ ගැට ගන්න යන්නේ මොකටද මේ ඒගොල්ලෝ මේ අස්සම් කරලා තියෙන සිංගප්පූරු ගිවිසුමට. සිංගප්පූරු ගිවිසුම තමයි සාධාරණ කරන තමයි මේ කතාව කියන්නේ. මොකද සිංගප්පූරු ගිවිසුම හරහා ඒගොල්ලෝ විශ්වාස කරනවා බදු අහෝසි කරාට පස්සේ ලෝකේ නිෂ්පාදකයෝ ලංකාවට එවි කියලා තමන්ගේ භාණ්ඩ ලංකාව හරහා සිංගප්පූරුට යවන්න බදු රහිතව. ඇත්තට එහෙම එකක් වෙන්නේ නැහැ. ලෝකේ ඉන්න නිෂ්පාදකයන්ට ලංකාව හරහා බදු යවන්න ඕනේ නැහැ. නිසා මේ ආර්ථිකයේ වැටිලා නන්නත්තරල ඉන්න වෙලාවකත් ආයෙ රවට්ටලා නිෂ්පාදන කෑල්ලක් දාලා බොරු කරලා ආයෙ හදන්නේ තමන් අස්සම් කරපු සිංගප්පූරු ගිවිසුම සාධාරණ කරගන්නයි එවැනි ආර්ථිකයක මේ ගොඩ ගන්න පුළුවන් කියලා මිත්‍යාවක් හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් සා එක්සත් ජාතික පක්ෂයත් දැන් ඔප්පු කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට අපේ රට ගොඩ ගන්න බෑ කියලා. අඩු ගානේ එක්සත් ජාතික පක්ෂයේ ඔප්පු කරලා තියෙනවා මෛත්‍රීපාල මහත්තයාට රනිල් මහත්තයාට එකතු වෙලා කතා කරලා ආණ්ඩුවක් කරන්න බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධ වැඩි කරගෙන තියෙන. ඒ නිසා දැන් අපිට තියෙන ප්‍රශ්න මොකද්ද? දැන් තියෙන ආණ්ඩුවත් අසමත් වෙලා තියෙන ජනතාවගේ ප්‍රශ්න සඳහන්. මේට කලින් තිබිච්ච ආණ්ඩුත් අසමත්. දැන් ওই බලය ගන්න හදන නායක හැම කෙනාම තමන්ගේ ප්‍රශ්නේ මූලික කරගත්ත මිසක් ජනතාවගේ ප්‍රශ්න ගන්න ඒගොල්ලන්ට ඕනකමක් හෝ හැකියාවක් නැහැ. නිසා අපේ රටේ ජනතාවට අලුත් මගක් අවශ්‍යයි, විකල්ප මගක් අවශ්‍යයි, ජනතාවාදී පාලනයක් නිර්මාණය කර ගැනීම සඳහා වෙච්ච දේශපාලන ගමන මගක් අවශ්‍යයි. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අපි මේ වෙනකොට ඒ සඳහා අපට එකතු කළ හැකි බලවේග එකතු කරලා තියෙනවා. එකතු වෙමින් ඉන්නවා. විශේෂම ගත්තොත් අපේ රටේ වෘත්තීය වේදීන්, විද්වතුන් විශාල පිරිසක් රටට ඕන කරන ප්‍රතිපත්ති සකස් කරමින් ඒ ප්‍රතිපත්ති ජනතාවත් සමග සංවාදගත කරමින් මේ මොහොතේදී කටයුතු කරමින් ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඒ කවුරුත් එකතු කරගෙන රටට ඕන කරන නිවැරදි ප්‍රතිපත්ති සකස් කරලා ඒ ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච දෙවැන්ත ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කරන්න. ඉතින් අන්නේ ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ දිශාවට මේ උද්ඝෝෂණත් පෙළ ගස්සන්න පුළුවන්. ඒ නිසා මේක හුදකලා උද්ඝෝෂණයක් ලෙස පැත්තක තියන අපි ලෑස්ති නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති වලට එරෙහිව මේ ආණ්ඩුව විසින් ජනතා පීඩාවට පත් කිරීමට එරෙහිව එකතු කළ හැකි සීළු බලවේගයක රාශි කරගනිමින් දෙවැන්ත විරෝධයක් අපි මේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාවට නගනවා. විරෝධය පෑමක් කරනවා. ඉතින් ඒ නිසා මේ විරෝධය පෑම අතර කරන්නේ නැතුව මේ විරෝධය දිගටම අරගෙන ගිහිල්ලා මේ ආණ්ඩු පරාජයටපත් කරලා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීම දක්වා මේ විරෝධතා සඳහා එකතු වෙච්ච බලවේගය ඒක රාශි කරගෙන යාම සඳහා අපේ අරමුණ. ඉතින් අපි ඒ නිසා අපේ ජනතාවට ඒ වගේම මේ බලවේගයන්ට අපි ආරාධනා කරනවා මේ විරෝධය සාර්ථක කරමු. ඉන් අතර වෙන්නේ නැතුව මේ විරෝධය ඉස්සරහට අරන් ගිහිල්ලා
මේ ජනපීඩක ආණ්ඩු පරාජයටපත් කරලා ඒ වගේ ආණ්ඩුවකට නැවත අවස්ථාව ලබා නොදී ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීම දක්වා මේ එකතුව මේ නිර්මාණය වෙන සටන ඉස්සරහට අරගෙන යමු කියන ඉල්ලීම අපි කරනවා. ඒ සඳහා 23 වෙනිදා විරෝධයට හැමදෙනාම සහභාගී වෙන්න කියන ඉල්ලීම අපෙන් තියෙනවා. විරෝධතාවය ස්ථානය කොළඹ කොටුවේ තමයි වෘත්තය පවත්වන්න තීන්දුව කරලා තියෙන්නේ. පෙළපාකින් ගිහිල්ලා. බාරකාරාන්වකට උත්සාහ කරන්නේ මේ නඩුවට ලැබෙන කියලා තමයි මේ නඩුව වලින් කලින් ආණ්ඩුව කරලා ගත්තා නම් Tamanට සාහනයක් ලබා ගන්න. හැබැයි දැන් අපි දකිනවා මේ ඔහි දවස්වල FCIA දාලා තිබුණ නඩුවක් මේ කුරුණෑගල. ජොසප්‍රාන්ත මාතෘකාව. දැන් ඒක නිදස් කරන්න chance කරා. මේ බැලු බැලමට වෙන මෙතන තමයි සිද්ධ වෙලා තියෙනවා. එතකොට එතුමා නිදස් කරන්න chance කරනවා. ඉතින් අනිත් ඒවත් එහෙම නෑ. දැන් මෙතන මේ නඩු වර්ග ගණනාවක් තියෙනවනේ. ඉතින් මේ ආණ්ඩුවේ නඩු පැවරීම පිළිබඳව තියෙන ආණ්ඩුවේ අනිත් වැඩ වගේ තමයි නඩු පැවරීම. පිළිවෙලක් නැහැ, නිශ්චිත නැහැ. දැන් එතුමාට විරුද්ධව නඩුවක් පවරනවා පොදු දේපල පනතේ යටතේ. તો නඩුවේ නිදහස් වෙන්නේ ඇයි? නඩුව නිදහස් වෙන්නේ මේ වංචාව කරේ නැහැ කියලා නෙවෙයි. මේ නඩුව මේ ආයතනය පොදු දේපල පනතට අයිති නැහැ කියලා. ඒ කියන්නේ වැරදි ක්‍රමයකින් නඩුව පවරනවා. එතකොට නඩුව පවරන්න වැරදි විදිහකට නම් එතකොට චුවිත්‍ය නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. නිදහස් වුණාට පස්සේ ජොස්න මහත්තයලා කියන්නේ මොකද? ඒගොල්ලෝ කියනවා උසාවි සාධාරණයි කියලා. දැන් ඒගොල්ලන්ට දඬුවමක් දුන්නොත් උසාවි අසාධාරණයි, නිදහස් කරාම සාධාරණයි. ඉතින් ඇත්ත ගත්තොත් මෙතන තියෙන්නේ මොකක්වත් නෙමෙයි ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. එක්ක හිතාමතා අපි දන්න හිතාමතා වෙන්න පුළුවන්. නැත්නම් නොදනුත්කම නිසා වෙන්න පුළුවන්. නඩුවක් හරියට පවර ගන්න බැරුව ඉන්නවා. හැබැයි ඊයස්සේ අපේ රටේ අල්ලස් කොමිසම පවර නඩු කීපයක් තියෙනවා. අල්ලස් කොමිසම මේ නඩු පවරලා තියෙන්නේ ගොඩක් අධ්‍යයනය කරලා සාක්ෂි එකතු කරලා අපි හිතනවා මේ නඩු ප්‍රබලයි කියලා. ඉතින් නඩුවල සම්බන්ධ විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා එක නඩුවක් නිදහස් වුණාට මොකක් හරි හේතුවක් මත අනිත් ඔක්කොම නිදහස් වෙයි කියලා විශ්වාසයක් තියන්න බෑ. ඒගොල්ලෝ කියන තාලටම අධිකරණයේ කිසියම් ස්වාධීනත්වයක් තියෙනවා නම් ওই සමහර නඩු ඔප්පු වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසා තමයි ওই සමහරුන්ට ඕනලා තියෙන්නේ මේ නඩු වලින් බේරෙන්න ටික අයින් කරගන්න ආණ්ඩු මාරු කරගන්න. තව සමහරු ඉන්නේ නඩුම නෙවෙයි. ඒගොල්ලන්ට දැන් දේශපාලන තැනක් නැහැ. දැන් ඔය 16 කණ්ඩායම සමහරුන්ට දේශපාලන තැනක් නැහැ. ආණ්ඩුවක් නැහැ. මෛත්‍රීපාල මහත්තයා ගාවත් නැහැ. මහින්ද මහත්තයා ගාවට යන්න පුළුවන් ගියාම එතන සැලකිල්ල අඩුයි. මොකද ගෙදරින් එළියට බහපු කට්ටිය ආයේ එන්නේ. ඒ නිසා සැලකිල්ල සහිතව යනවා නම් ඒගොල්ලෝ මොකක් හරි වෙන දේශපාලන ගේමක් ගහගෙන යන්න ඕන. තින්ක කල්පනා කරන නිසා මේ දෙගොල්ලෝ එකතු කරලා ජාතික මොකක් හරි මේ බාරකාර ආණ්ඩුවක් හදලා ගියොත් එහෙම ඒකෙදී ඒගොල්ලන්ට කිසියම් අර කලින්ට වඩා සැලකිල්ලක් හම්බෙයි. මොකක් හරි ඉදිරිපෙළ ආසනයක් ඉදිරිපෙළ තනතුරක් හම්බෙයි කියලා කල්පනා කරන අය ඉන්නවා. ඉතින් නිසා මේ හැමදෙනාම තමන්ට මොකක් හරි අත්පත් කරන කල්පනා කරමින් කරන දේශපාලනයක් තියෙන කෙනෙක් තමයි අපි මේ අවධාරණය කරන්නේ. ඔබතුමා සඳහන් කරන්නේ මේ දැන් මේක රජයෙන්නේ මේ නඩුව පැවරෙන්නේ. ඔව්. එතකොට රජයේ නීතිඥයෝ මේ පණක් ගැන දන්නේ නැතුවද මේක දැම්මේ? ඒගොල්ලන් තමයි අහන්න ඕනේ ඒක. දැන් ඔබතුමාට හිතෙන්නේ දැන් මේක නොදැන දේ කරන්නේ. ඔය කරුණු දෙක වෙන්න පුළුවන්. එකක් මේක ඊතරම් අවධානයක් ගන්න නැතුව ලොකු අධ්‍යයනයකින් තොරව පෙරවෙන්න පුළුවන්. නැත්තම් නිදාස් වෙන ඉඩාරින් නම පෙරවද්ද කියලා දන්නෙත් නැහනේ. ඒ නිසා මොකක් හරි නඩුව පවරපු ක්‍රමේ වැරද්දක් තියෙනවා. ශාරීරික දඬුවම් දෙන්න විතරක් බලාගෙනද කරේ? නෑ දඬුවම් දෙන්න කරා නම් මේ නඩුව හරියට පෙරවුවා නම් නෑ දඬුවම ගැන ඔය ඇත්තිනේ හිටපු ටික දැන්. ඕම ටිකක් ඉඳලා තින් ඇද්ද ඒගොල්ලෝ නේද? දැන් නිදැල්ලේ ඉන්න ගිහිල්ලා නිර්වාස්ත්‍ර කළා එහෙම ඔය කරා කියනවා. මේ කරලා තියෙන මූල්‍ය අපරාධ වල හැටියට ඕම ටිකක් ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඌට වඩා අහිංසක මිනිස්සු ගොඩාක් ඉන්නවා හිරව කියලා ඇතුලේ. නෑ මම රජයේ ප්‍රතිපත්තිය අහන්නේ. ඔව් රජයේ ප්‍රතිපත්තිය අහන රජයෙන් අපි දකිනවා මෙතන. ඔබතුමාලා මේ ආණ්ඩුවේ ඉඳගෙන දෙයියනේ ඔය අනිත් ඔක්කොටම බලින ඔය කැලේට බනින්නේ. අපි ආණ්ඩුවේ ඉන්නවා. දැන් ඔබතුමා මේ ආණ්ඩුවයි පාර්ලිමේන්තුවයි පටලන් තියෙන්නේ. පාර්ලිමේන්තුව කියන්නේ ආණ්ඩුවට නෙවෙයි. ඈ? දැන් මම මේ අදහස් කරන්නේ ඔය පණ හැදෙන තැන්වල ඔය නීති හදන මේක තැන්වල මේ ඔබතුමා නැතත්. ඔව්. ඔගේ පක්ෂයේ සිටිනවා. මම කියන මේ කරපු වැඩේ ගැන දැන් මේකට එනකොට ඔබතුමා මේකට එන්නේ පහර දෙන්න බලාගෙන. ඒක නිසා මම කිව්වේ ටිකක් ඒගොල්ලගේ ඇත්ත පැත්ත පෙන්නන්න ජනතාවට කියලා. පනත් හදන තැන්වල අපි අපේ කාර්ය කරනවා. හැබැයි නඩු පවරන තැන්වල අපි නැහැ. නඩු පවරන නීතිපති දෙපාර්තමේන්තුව. දැන් නීතිපති දෙපාර්තමේන්තුව කියනවා මේ නඩුව ආයි අපීල් කරනවා කියලා. කියන්නේ ඒගොල්ලන්ට පැහැදිලිලා දිනවා ඒගොල්ලන්ගේ මොකක් හරි අඩුවක් මෙතන තියෙනවා කියලා. ඊට අපි බලමු ඒගොල්ලෝ අපීල් කරලා මොකද්ද කරන්න කියලා. ඉතින් නඩු පවරන එක හරියට පැවරුනේ නැත්තම් කෙනෙක් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි දැන් ප්‍රශ්නේ. අඩුවක් තියෙනවා කියලාද මේ එහෙම ගහන්නේ නැත්නම් මේ අධිකරණේ විශ්වාස නැතුවද දැන් ආපහු ඉල්ලන්නේ. අපීල් එක.
අපි කියන්නේ ඒකට නීති ප්‍රතිපාර්තමේන්තුවෙන් අහගන්න ඕනේ. මේ නීති ප්‍රතිපාර්තමේන්තුවෙන් උත්තර බඳින්න අපිට බෑ. අපිට පුළුවන් ජනතා විමුක්ති පෙරමුණෙන් උත්තර බඳින්නයි රටේ පොදු ප්‍රශ්න කතා කරන්නයි. නීති ප්‍රතිපාර්තමේන්තුව නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුව නිෂ්ප්‍රභ වෙලා තියෙනවා. ඒගොල්ලෝ ආපහු කියනවා ඒගොල්ලෝ ආපහු මේ නඩුව ඇපීල් කරනවා කියලා ඉහළ අධිකරණයට. එතකොට එතන එහෙමනම් ඒගොල්ලන්ගේ එක්ක ඒගොල්ලන්ගේ අඩුවක් තියෙනවා නැත්නම් උසාවි නඩුව ආපෙකේ දෝෂයක් තියෙන පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දන්නේ මොකක්ද කියලා. ඒක අපිට බලන්න පුළුවන් ඒගොල්ලෝ නඩු පවරලා ඊළඟ ඉහළ අධිකරණයේ කටයුතු කරන කොහොමද කියන එකත් එක්ක. ඩොස්ටන් මහත්තයා හොඳටම කේන්ති කියලා ඉතින් එකට කතා කරනවා මේ අපි පලි ගන්නවා විරුද්ධවලින් ආණ්ඩු විරුද්ධවලින් පලි ගන්නවා. ඉතින් ඇත්තටම මොකක්ද මේ පලි නැති කරන්න තියෙන්නේ පව් නේද? ඩොස්ටන් මහත්තයලා දන්නවා ඒගොල්ලෝ මේ රටේ මහජන මුදල් කොච්චර නාස්ති කරාද කියලා. මම හිතන්නේ පලි ගන්නවා කියන කතාව කියන ගාම්ම එතුමාට කියන සිද්ධුණා අධිකරණයේ ස්වාධීන කියලා පිළිගන්නවා කියලා. මම හිතන්නේ එතුමා තරහින් නෙවෙයි හිටියේ ගොඩක් සන්තෝෂෙන් හිටියේ. මොකද හිතම හිතන්නේ නැති විදිහට නිදහස් වෙච්ච නිසා. අපි හිතනවා ජෝස්න මහත්තයාගේ ප්‍රශ්න මොකක් වුණත් මේ රටේ මේ මහජන මුදල් නාස්ති කරපු, හොරගම් කරපු, අපරාධ කරපු අයට හරියටම නීතියෙන් කටයුතු කරන්න ඕනකම තියෙනවා. මේ පාලනයන් ඒක හරියට කරාද කියන සැකේ අපි හැමදාම තිබුණා. දැනුත් තියෙනවා. ඒගොල්ලෝ මේක හරියට කරන්නේ නැහැ කියලා. මිල සූත්‍රය කියන එක කොහොම කල් ගිහලා දැන් ගෙනල්ලා දාලා තියෙනවා. ඇත්තට මේක මේ ඇත්ත එකක්ද මේ සූත්‍රේ නැත්නම් සූත්‍රකාරීන් සූත්‍රයක්ද? මේ පිළිබඳ ඉතින් එක අදහස් තියෙනවා. ඉතින් මේ මංගල මහත්තයා මේ අකුරු ටිකක් පෙන්වුවානේ. වී අකුරු 3ක් 4ක් තිබුණා. තව එකක් තිබ්බා. ඉතින් ඔක මම හිතන කාටවත් පැහැදිලි නැහැ මේ වී අකුරු කීපයක් මොකද කියලා. එක වී අකුරක් නැතු වී අකුරු 3ක් 4ක් තියන්නේ නැහැ කියලා පැහැදිලි නැහැ. එතකොට මේ වියදම වෙන්නේ නැති වී අකුරෙන් දාලා තියෙනවා. වියදමද නැත්තම් VIP කමද ඒගොල්ලන්ගේ නේද? මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ටික VIP ලානේ. මොකක් වුණත් මේ ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ ඔය ගැළපිලි ඔක්කොම කරන්නේ ලංකාවට ගේන තෙල් වලින් ආණ්ඩුව බදු කීපයක් ගන්නවනේ. බදු කීපයක් ගන්නවා. රේගු බද්ද ගන්නවා. ඊට පස්සේ ජාතිය ඔය ගොඩනගේ බදු අර මේ ඔය බදු කීපයක් ගන්නවා. එතකොට ඒ බදු වලට අත තියන්නේ නැතුව ඒ බදු එහෙම තියන් තමයි තෙල් මිල ගලපන්න උත්සාහ කරන්නේ. ඉතින් ආණ්ඩුවට ඕන නම් තමන් ගන්න බදු ප්‍රමාණය කිසියම් උස් පහත් වීමක් කරලා තෙල් මිල තියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ගේ සූත්‍රය හදලා තියෙන්නේ වෙනස් වෙන ටිකම දේ මොකද්ද? ආණ්ඩුව ගන්න බද්ද වෙනස් වෙන්නේ නැහැ. අනිත් ಜಾති ඔක්කොම වෙනස් වෙනවා. ඒතකොට තමයි ජනතාව මත බර පැටවෙන්නේ. ඒ අකුරු ටික නම් කොහොමද කියලා අපි දන්නේ නැති. ඒ සූත්‍රයේ ලාභ තියන්නේ නැද්ද? ඒ සූත්‍රය ඒගොල්ලෝ කිව්වනේ. ඒ කියන්නේ ලංකාවට ගේන තෙල් මිල අර 4යි පාම් මේ 3යි 4යි ගැටලුවක් ඒකම මේ. ඔව් මංගල මහත්තයන් අහන්න හම්බෙච්ච ලාක. ඒක ඇත්තම ගත්තොත් ඒක මේ 2002 ජල සංස්ථාවේ තෙල් බෙදා හැරීම් කටයුත්ත IOC සමාගමට පවරද්දී අත්සන් කරපු ගිවිසුමක් තිබුණා. ඒ ගිවිසුමේ තියෙනවා මේ සූත්‍රය. ඒ සූත්‍රයම තමයි දැන් මේ ගෙනලා තියෙන්නේ. මේ සූත්‍රය පහුගිය කාලයක් තිස්සේ රටේ ජනතාවට පෙන්වුවේ නැහැ. තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ මේ සූත්‍රය ඉල්ලා සිටියා. ඒතර ඔවුන් කිව්වා මේක දෙන්න බෑ කියලා. ඔවුන් වගන්තියක් උපුටා දක්වමින් කිව්වා මේක රහසිගත එකක් මේක ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. ඊට පස්සේ අපීල් කරා. අපීල් එකනොත් ලිඛිතව ලබා දුන්නා මේක දෙන්න බෑ කියලා. එහෙම කියපු එක තමයි දැන් මේ මුදල් ඇමතිවරයා හිටපු ගමන් විහිළුවක් විදියට ප්‍රසිද්ධ කරේ. ඉතින් මේ සූත්‍රය අලුත් සූත්‍රයක් නෙමෙයි. එදා ඉන්දියාවට තෙල් බෙදා හැරීමේ කටයුත්ත පවරද්දී අත්සන් කරපු ගිවිසුමේ සඳහන් වෙච්ච සූත්‍රයම තමයි මේ දාලා තියෙන්නේ. මේ සූත්‍රයෙන් තෙල් මිල වැඩිවීම සිද්ධ වෙනවා. හැබැයි ආණ්ඩුව බදු අඩු කරලා ඒ බර ජනතාව මත පටවන එක වළක්වන්න පියවර අරගෙන නැහැ. ඒක නිසා මේක අසාධාරණ සූත්‍රයක්. දැන් සමාජාල වල මොනතර සාකච්ඡා කරන එක තමයි LTT විද්‍යාඥයන්ට LTT කාර්යවල ආණ්ඩුව විසින් වන්දි දෙන්න යනවා කියලා. එහෙම නැත්නම් උදරක් දෙන්න යනවා කියලා. ඔබතුමාගේ පක්ෂයේ මතය මොකක්ද? ඇත්තටම හානි පූරණය සඳහා වෙච්ච පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරා. එය මේ රටේ සිවිල් යුදමේ තත්ත්වයන් යටතේ හෝ වෙනත් ජාතිවාදී ගැටුම් ඇතුලේ හානියටපත් වෙච්ච දේපළවලට ඒ වගේම හානියටපත් වෙච්ච පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා වෙච්ච පනතක්. ඒක විවිධ අය විවිධ විදියට අර්ථකථනය කරනවා. මේක මේ LTT සමාජිකයන්ට වන්දි ගෙවන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි දකින්නේ යම්කිසි දේශපාලන වැරද්දක් මත මේ රටේ ගැටුමක් නිර්මාණය වුණා නම්
යම්කිසි ජන කොට්ටාසයකට අසාධාරණයක් සිද්ධ වුණා නම් ඒ අයට වන්දි ගෙවිය යුතුයි. එය දීපල වන්දි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුද්ගල හානි මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවට හානි වෙන්න පුළුවන්. ඒවට වන්දි ගෙවන්න ඕනේ. ඒ නිසා මේ වන්දි ගෙවීම සියලු ජාතිකත්වයන්ට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකත්වයන්ට අදාළව සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ඒක රජයක වගකීමක්. ඒක ඇත්තටම රජයක් විසින් ඉටු කළ යුතු දෙයක්. ඒක හුදෙක් LTT එකට ලඝු කරන එක සාධාරණ නැහැ. බොහෝ සමාජාලවල මේ කියන්නේ LTT කාර්යයන් වන්දි දෙනවා කියන්නේ අමාත්‍ය මේ මුළු දාලා මේ එක අරකවටන් දාලා එතකොට දැන් ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ දැන් සංවිධායක ගැන කතා කරනවා. සංවිධායක ගැන කතා කරන්නේ මේ වගේ දෙයක් කරන්නේ නැතුව අපේ සංවිධායක බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඒකට? ඇත්තටම යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසේ 19 වෙනිදා 2009 මැයි මාසේ 26 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ යෝජනා මාලාවක් ඉදිරිපත් කරා රජයටත් ජනාධිපතිවරයාටත් ඒ වගේම මේ රටේ ජනතාව වෙතටත් ඒ යෝජනාවක් ඉදිරිපත් කරා යුද්ධයෙන් පීඩාවට පත්වෙච්ච සියලු පාර්ශවයන්ට වන්දි ගෙවිය යුතුයි. විශේෂයෙන්ම යුද්ධය නිසා වැන්දුපු භාවයට පත්වෙච්ච කාන්තාව 80000ක් පමණ ඉන්නවා. ඒ ඔවුන්ට ස්වාමියන් නැහැ, දරුවෝ නැහැ, ජීවත් වෙන්න ආර්ථික මාර්ගයක් නැහැ. ඉතින් ඒක රටේ බරපතල සමාජ ප්‍රශ්නයක්. ඉතින් අවුරුදු 10ක් ගෙවිලත් තවමත් බැරි වුණා එයට සාධාරණ ඉටු කරන්න. ඒ නිසා මේක සමාජය තුල සාධාරණ මානසික ප්‍රශ්නයක්. ඒ මානසික ප්‍රශ්නේ තේරුම් අරගෙන අපි මේ දෙක කළ යුතුයි කියන එක තමයි අපි දකින්නේ. මේ ගොඩක් කොහොමද කරන්නේ LTT කාර්යයන් වන්දි දෙන සමාජයේ දාලා මේ වෙබ් බටන් එක බොහෝ වෙලා පළ කරලා තියෙනවා. මේ ගැන තමයි. ඇත්තටම මේ ජාතිවාදී දේශපාලන උමනාවන් තියෙන අය මේක පාවිච්චි කරගන්නවා තමන්ගේ ජාතිවාදී දේශපාලන බල උමනාවට. ඒක තමයි මේකේ තියෙන ඇත්ත කාරණා. නමුත් අපි නැවත යුද්ධයක් ඇති නොවෙන්න නම් මේ රටේ සියලු දේශපාලන පක්ෂවල වගකීම තමයි මේ වෙච්ච හානියටපත් වෙච්ච සියලු දෙනාට වන්දි ගෙවලා සාධාරණ ඉටු කරන එක. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ යුද්ධෙදී අපි තා පැහැදිලිව ඍජුව ප්‍රකාශ කරා මේ යුද්ධය හරියට කරන්න ඕනේ කියලා. අපි ඒ වෙනුවෙන් අපේ පක්ෂයක් විදිහට කරන්න පුළුවන් උපරිම කාර්යභාරය කරා. බැහැයි කියලා අවසන් කරන්න බැහැයි කියලා හිටපු තත්ත්වය වෙනස් කරන්න මතවාදී පැත්තෙන් ඒ වගේම භෞතික පැත්තෙන් අපි උපරිම මැදිහත් වුණා. හැබැයි යුද්ධය අවසන් වුණාට පස්සේ මේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුණේ. ඒ අලුත් පරිච්ඡේදය තුල නැවත යුද්ධයක් ඇති වෙන්න බලපාන මූල්‍ය බීජයන් අපි අහෝසි කරන්න ඕනේ. ඒ නිසා මේක ජාතිවාදී බලවමනා වෙනුවෙන් පටු බංකොලොත් වෙච්ච දේශපාලඥයෝ මේක ජාතිවාදය සඳහා පාවිච්චි කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැහැ. ඒට විරුද්ධයි. අපි කියන්නේ තා පැහැදිලිව ඒ අසාධාරණ ලක් වෙච්ච සියලු පාර්ශවයන් හමුදාවේ සොල්දාදු අතපය කැඩලා ඉන්නවා. ජීවිත හානි වෙලා තියෙනවා. අදත් ආබාධිත සොල්දාදුවන්ගේ විශ්‍රාම වැටුප හරියට දෙන්නේ නැහැ. ඒතර මේ මහා රණවිරුව ගැන කතා කරන ඔය බොරු දේශප්‍රේමී අර ආබාධිත සොල්දාදුවන්ගේ විශ්‍රාම වැටුපේ වෙච්ච අසාධාරණයට මැදිහත් වෙන්නේ නැහැ. ඒවත් තමයි කළ යුතු දේවල්. ඒ නිසා මේක උතුරේ වේවා දකුණේ වේවා නැගෙනහිර වේවා කොහේ රටක පුරවැසියෙකුට මේ යම්කිසි අසාධාරණයක් සිද්ධ වුණා නම් එයට මැදිහත් වෙන එක රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් අපි වෙන්නේ. මේ වන්දි මුදල් අදාළ වෙන්නේ මේ අදාළ LTT වසතියේ යුද්ධට ඇතුළත් වූ කණ්ඩායම් වලට පවණමද අනිත් පොදු සිද්ධි සියල්ලම? පොදු සිද්ධි සියල්ලටම. ඔය එහෙමනම් දැන් ඔය ආබාධිත අය ඔබතුමා සඳහන් කරපුවා වගේ මේ පිළිබඳ උන්ගේ අසාධාරණ කියන ජනාධිපති මන්දිරයේ මේ කාර්යාලයට ගියා. එවෙලෙ දැඩි ප්‍රහාරකට ලක් වෙලා එකයිසක් තිබුණු පුද්ගලයාගේ අනිත් ඇහත් දැඩි ලෙස ආබාධයකටපත් වුණා. එයාටත් වන්දි ගෙවනවා. ඒ සටනක් තිබුණා. ඒ සටන වෙලාවේ සොල්දාදුව විශාල හානියකට මුහුණ දෙන්න සිද්ධ වුණා සොල්දාදුවන්ට. උන්ට පහර දුන්නා. උන්ට බිම පෙරලගෙන ගැහුවා. අන්තිමට පොරොන්දුවක් දුන්නා. එවකට ආරක්ෂක ලේකම්වරයා රජයේ තීරණයක් විදිහට මේ විශ්‍රාම වැටුප් පිළිබඳ වෙච්ච ගැටලුව කඩිනමින් විසඳලා උන්ට සාධාරණ ඉටු කරනවා කියලා. නමුත් අද වෙනකන් ඒක කරලා නැහැ. දැන් කොටස් වශයෙන් සොච්චම් මුදලක් අවුරුදු 15ක් 20ක් ගෙවන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකට බොහෝ සොල්දාදු අවුරුදු 55 60 65 වෙච්ච අය. තව අවුරුදු 15ක් 20ක් ඒවා ගෙවන්න ගියොත් ඔවුන් ජීවිතුන් අතර නැහැ. ඒ නිසා ඔවුන්ට හිමි මුදලක්. ඒක ඔවුන් ඉල්ලා සිටින බලහත්කාරයෙන් ඉල්ලා සිටින මුදලක් නෙමෙයි. ඔවුන් රාජකාරී කරපු කාලයේ ඔවුන්ට ලැබිය යුතු වැටුපක්. ඔවුන්ට ලැබිය යුතු දීමනාවක්. එය ලබා දෙන්න තවමත් රජය අසමත් වෙලා තියෙනවා. ඉතින් බොරුවට එක එක ඒවා කතා කරාට අවසානයේ එතන පහර දීලා ඒ සොල්දාදුවන්ට ම්ලේච්ඡ විදිහට සලකලා
අවසානයේ පොරොන්දු දුන්නා. ඒ පොරොන්දුවත් තාම ඉෂ්ට කළා නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් තමන්ට වෙන අසාධාරණයට එරෙහිව නිතරම පාරේ ඉන්නේ. ඔවුන්ගේ ඔළුව පලනවා, කම් පලනවා, කකුල් තුවාල කරලා පුපුරලා එන කිඩි වගේ ගාලා. ඔවුන්ටත් ඕකයන්ට වන්දි ගෙවනද ඊට පස්සේ? ඇත්තටම නම් වන්දි ලබා ගත යුතුයි. වන්දි ලැබිය යුතුයි. මොකද මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. මූලික අයිතිවාසිකමක් තියෙනවා. ඒ මූලික අයිතිවාසිකම අනුව පවතින රජය වැරදි විදිහට ජනතාවට සලකනවා නම් ඒට එරෙහිව තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍යයන්ට මෙරට ජනතාවට අයිතියක් තියෙනවා. ඒතර අධ්‍යාපනය කප්පාදු කරනවා නම්, නිදහස් අධ්‍යාපනය කප්පාදු කරනවා නම්, ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහෝසි කරනවා නම් ඒ වෙනුවෙන් සටන් කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අයිතියක් තියෙනවා. ඒ උද්ඝෝෂණය වැඩපවත්වන්න ආණ්ඩුව බලහත්කාරය පාවිච්චි කරලා ප්‍රහාර දෙනවා නම් ඒ ප්‍රහාර වලින් හානියටපත් වෙනවා නම් ඒ ශිෂ්‍යයන්ටත් අයිතියක් තියෙනවා මේ වෙනුවෙන් වන්දි ඉල්ලා සිටින්න. ඕ දැන් ඩේරාජ් පනාට ෆුල්ලේ ගාම් දිසානායක වගේ කීපයක් තියෙනවා. ඒ අයට සුයිසයිඩර්ස්ලා බෝම්බත් අරගෙන ඇවිල්ලා පුපුරගත්තට පස්සේ ඒකට කියන්න ඕනේ. මම එකින් එක කියන්න ඕනේ නැහැ. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට මේ සිවිල් ගැටුම් හේතුවෙන් ජීවිත හානියක් වුණා නම්, දේපල හානියක් වුණා නම් ඔවුන්ට වන්දි ලබා ගැනීමේ හැකියාව තිබෙන්න ඕන. දැන් ඔබ කියනවා දැන් මෙතන මොකද්ද පදනම කියලා මට තේරෙන්නේ නැහැ. ඔබතුමා පුපුරවන්න හෙට මට පුළුවන් නම් මම පුපුරේව ඔබත් ඉවර ඊපස්සේ මට ගෙදරට කියවන්න වන්දි. ඒකට වෙනම පනතක් තියෙනවා. සේද විනාශා ගැනීමට යම් කිසි කෙනෙක් ස්වයංව මැදිහත් වෙනවා නම් ඔහුට වන්දියක් නෙමෙයි. ඔහු වරදක් කරා කියලා නීතිය තියෙනවා. ඒ නිසා ඔවුන් මේකට අයිති වෙන්නේ නැහැ. තමන් බෝම්බයක් අරගෙන එනකොට මම මේ අහන්නේ මේ මෙතන වෙන විදිය. තමන් බෝම්බේ බැඳගෙන පුපුරනවා අනිවාර්යයෙන්ම දන්න තමන්ගේ ජීවිතේ ඉවරයි කියලා. ඊට පස්සේ වන්දි හැදෙන්න තියනවා නම් ඒක වැරද්ද. එහෙම කෙනෙකුට වන්දියක් නැහැ. මම කිව්වේ එහෙම කරලා ජීවිත හානියට ලක් වෙච්ච ඔය කියපු පුද්ගල නම් දෙක තුනක් කිව්වනේ. ඒ අයට වන්දි කිව්වේ. සුයිසයිඩ් වෙනවා නම් තමන් විසින් සුයිසයිඩ් වෙනවා නම් එහෙම අයට වන්දි හිමි වෙන්නේ නැහැ. ඒක නීතිය අනුව වැරද්දක්. අපරාධමේ වැරද්දක්. එතකොට එහෙම කරලා බේරුවොත් ඔහු වරදිකාරයෙක් විදියට උසාවියෙන් දඬුවම් ලබනවා. ඒ නිසා එම අයට වන්දි හම්බෙන්නේ නැහැ.